දැන් යූස් කේස් ගොඩක් දුරට අපි ඉවරයි. නමුත් යූස් කේස් වල තව පොඩි කොටසක් තියෙනවා කතා කරන්න ඔයගොල්ලොත් එක්ක ඉදිරි පාර්ට් එක. ඒක ඇවිල්ලා දැන් යූස් කේස් ඇඳපු ඒවල ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ ඩොකියුමන්ටේෂන් එක කොහොමද හදන්නේ කියන එක සම්බන්ධව පොඩි අයිඩියා එකක් ගන්න තියෙනවා අපේ සිලබස් එකේ. මම ඒක මෙහෙම පෙන්නන්නම්. මෙතන බලන්න business process identification with use case modeling කියන හතරවෙනි පාඩමේ introduction එක ගැන කතා කරා. ඊට පස්සේ ඒක elements ගැන කතා කරා, actors, use cases සහ relationships ගැන. ඊට පස්සේ use case diagram එක හදන එක සහ ඒකගොල්ලෝ ඇඳා. හරිද? මම හිතන්නේ 5කට වගේ case studies 5කට වගේ ඇඳා. හරි? දැන් ඇඳපු ළමයි දන්නවා ඒ වැරදි අඩුපාඩු හදාගන්න නැති. ඊළඟට අපිට තව තියෙනවා 4.4 ඒ කියන්නේ business process documentation with use cases and use case descriptions ගැන. හරියට use case description එකක තියෙන elements මොනවද? මේවා හදන හැටි ගැන දල අවබෝධයක් ලබා ගැනීම තමයි මේ කොටසේ අරමුණ. හොඳයි. එතකොට use case diagram එකකින් හැමතිස්සෙම අපිට ලැබෙන්නේ අපි කතා කරා use diagrams වර්ග තුනකට බෙදෙනවා. එතනින් functional requirements ටික පෙන්න ගන්න තමයි අපි use case diagram එක මුලින්ම අඳින්නේ. හරිද? එතකොට මේක diagram එකක් නෙමෙයි එක එක විදිහට මේක අඳින්න පුළුවන් use case diagrams කියන ඒවානේ. දැන් අපි ගෙදරක plan එකක් ගත්තොත් එහෙම මුළු ගෙදරම සමහරලාට එක plan එකක් අඳිනවා. නමුත් ඒකට ඒක much detail වලට යන්නේ නැහැ. ගොඩක් in detail වලට යන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපි ඒ ගෙදරම අපි හිතමු ලිවිං රූම් එක වෙනම අඳිනවා. ඒක තව much detail වලට යනවා. හරිද? ඉතින් use case diagrams උත් එහෙමයි. සමහරවිට මුළු system එකම එක use case diagram එකක් අඳින. ඒතර ගොඩක් detail වලට යන්නේ නැහැ. සරලව මෙච්චර මෙහෙම මේ ඇක්ට මේ තමයි කරන්න කියලා දානවා. එතකොට අපි system එක තවත් ඇතුළට යනකොට හරි විශේෂයෙන් users එක්ක ගොඩක් කතා කරලා දේවල් අපිට තේරුම් ගන්න ඕන වුණාම අපි කරන්නේ එක scenario එකක් අරගෙන අපි ඇතුළට much detail වලට use case diagram එක අඳිනවා. ඒ කොටස සම්බන්ධ විතරක්. හරිද? හරියට අර මුළු ගේම එක plan එකක් අඳිනවා. ඊට පස්සේ තව plan එකක ඒ ගෙදර කාමරයක කොටසක් අඳිනවා වගේ. හරිද? දෙකටම පාවිච්චි කරන එකම diagrammatic notation එක තමයි. හරි. ඒ අවශ්‍යතාවය විදිහට use case diagrams අපිට අඳින්න පුළුවන්. හරිද? ඉතින් ඒතකොට මේක තමයි primary driver. නැත්නම් එයාගෙන් තමයි අනිත් ඔක්කොම diagrams අඳින්න අපි පටන් ගන්නෙ. මේ use cases පාවිච්චි කරලා. සමහරවිට මේ project එක cost කරනකොට පවා හරිද? ඒකේ මුදල් ප්‍රමාණය තීරණය කරනකොට මේ use case diagram එකේ activities අපි පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඊළඟට දැන් use case diagram එකේ ඔයගොල්ලෝ දන්නවා දැන් වටේට ඉන්නේ දැන් actorsලා. ඒගොල්ලන්ට අපි කියනවා systems usersලා කියලා. system එක පාවිච්චි කරන කට්ටිය. ඒත් ඒගොල්ලන්ටම කියන සාමාන්‍යයෙන් අපි සරලව පාවිච්චි කරන වචන තමයි මේ end usersලා කියන එක. හරිද? end usersලා සහ other systems. other system මේ system එක නොවන පිට systems. හරිද? උදාහරණයකට අපි සතිත් කතා වුණා. දැන් තව system එකක තියෙන්න පුළුවන් බැංකුවක් ඇවිල්ලා පෝර්ටල් එකක් ඕපන් කරලා දෙනවා. ඒතර බැංකුවේ සිස්ටම් එක අපේ සිස්ටම් එක ඇතුළේ වෙන දෙයක් නෙමෙයි. පෝර්ටල් එක ඕපන් කරලා දෙන එක එයා අද සිස්ටම් එක. නමුත් අපේ සිස්ටම් එකට එයා ඇක්ට කෙනෙක්. හරිද? එතකොට අද සිස්ටම්ස් තියෙන්න පුළුවන්. නමුත් කවදාවත් හරිද? සිස්ටම් එක ඒ සිස්ටම් එකේම end user කෙනෙක් වෙන්න බෑ. හරිද? එතකොට ළමයි අතර තියෙන misunderstanding එකක් ඒක සිස්ටම් එකම හදන සිස්ටම් එක ඇතුලේ end user කෙනෙක් වෙන්න බෑ. හරි. එතකොට ඒ ගැන මම තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට සහ මේ මම මේ කියන points අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ඕගොල්ලෝ තර්කානුකූලව ගම්ම්‍ය වෙනකම් පිළිගන්න එපා. question කරන්න. counter question කරන්න. හරිද? ඒතර මේ පන්තියේ ළමයි ඉන්නවා counter question කරනවා මම බොහොම කැමතියි. හරිද? එතකොට අපි අලුත් දැනුම නිර්මාණය කරනවා. හරිද? ඒක නිසා හොඳට තේරුම් අරගන්න logically ඔයගොල්ලන්ට උතුරු වදිනකම්ම ප්‍රශ්න අහන්න.
හරිද? රයිට්. ඊළඟට එතකොට සාමාන්‍යයෙන් දැන් use cases වල path තියෙනවනේ path එකක් කියලා කියන්නේ පොඩි work flow එකක් වගේ. කියන්නේ දැන් user අපි හිතමු customer කියලා customer log වෙනවා. log වුණාට පස්සේ validate වෙන්න ඕනේ. validate වුණාට පස්සේ එයාට customer profile එක පෙන්වන්න ඕනේ. හරිද? එතකොට ඒක එක action plan එක action path එකක්. හරිද? ඉතින් ඒ වගේ action path එකකට හරිද? අපි කියනවා scenario එකක් කියලා. user scenario එකක් කියලා. ඒතර scenario එක හැදලා තියෙන්නේ use cases කිහිපයක එකතුවකින්. හරිද? ඉතින් use cases එකකට එකක් අර මාලයක පපුළු වගේ අමුණලා. ඒතර මේ path එකට අපි කියනවා සරලව scenario එකක් කියලා. හරි. ඊළඟට බලමු මේ use case description එක තියෙන elements ගැන. දැන් මෙතනට යන්න කලින් තව ළමයි කිහිප දෙනෙකුත් ඒක මගෙන් question කරා. මොකද මේ system එකේම actor කෙනෙක් වෙන්න පුළුවන්ද බැරිද? එතකොට මේ වගේ ප්‍රශ්න ඇති වුණොත් කොහොමද කරන්නේ වගේ දේවල් ටිකක් ඇහුවා. ඒකින්ද ඉස්සෙල්ලා මම ඒකට උත්තර දීලා ඉන්නම්. මේ use case description එකට යන්න කලින්. දැන් බලන්න මේ තියෙන්නේ bank system එකක මේ දැන් මේ දවස්වල එන ඔයගොල්ලෝ online නේ සාමාන්‍ය transactions කරන්නේ බැංකු වලට එහෙම යන්න බැරි වුණාම හරිද? ඉතින් එතකොට මේ online customer කෙනෙක් ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ ඔයගොල්ලෝ online customers ලා විදිහට ඔයාලගේ account එකට log වෙනකොට username password දාන්න හරියටම account එකට යන්න දෙන්නේ නැහැ නේ. හරිද? පොඩි තියෙනවා authentication විදි. හරිද? එතකොට authenticate කරගන්නකොට එකක් තමයි මේ SMS OTP one time password එක. හරිද? SMS OTP එක. එතකොට මේ SMS එකේ එනවා නම්බර් එකක් ෆෝන් එකට. හරිද? ඔයගොල්ලන්ට පුළුවන් මේ නම්බර් එක එතෙන් ගැහුවට පස්සේ සබ්මිට් කරාට පස්සේ එනම් ඔයාව වැඩිට් කියලා පිළිගන්නවා. ඔයගේ ෆෝන් එක නම්බර් එක දාලා තියන්න ඕනේ බැංකුවට කලින්. ඒ නම්බර් එකට තමයි ඔයා ලොග් වෙනකොට ඒ නම්බර එක එන්නේ. හරිද? එතකොට දැන් මේ SMS OTP එක එන්නේ කොහෙන්ද? එන්නේ බැංකුවේ සිස්ටම් එකේ එන්නේ. හරිද? සමහර ලාවට ළමෙක් දැම්මොත් එහෙම මෙහෙම දාලා සිස්ටම් කියලා දාලා හරිද? SMS OTP එක මෙතනින් එන්නේ කියලා මේක සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? සිස්ටම් එකකින් මේ බැංක් සිස්ටම් එකකින්ම බැංක් සිස්ටම් එක මෙතන තියලා මෙහෙම ගෙනත් දෙන්න බෑ. හරිද? දැන් මේක බැංක් සිස්ටම් නම් හරිද? මේකත් ඉතින් බැංක් සිස්ටම් නේ. හරිද? එතකොට බැංක් සිස්ටම් එක තමයි හදන්නේ. බැංක් සිස්ටම් එකේ SMS OTP එකක් එනවා. එතකොට දැන් බැංක් සිස්ටම් එකෙන් SMS OTP එක කොහෙද මොන ඩයග්‍රෑම් එකකටද දාන්නේ? නේ? හරිද? ඉතින් එහෙම එක මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ළමයිගේ තියෙන. මේක එහෙම වෙන්න බෑ. හරිද? බැංක් සිස්ටම් එකෙන් SMS එක OTP වෙනවා කියලා වෙන කොහෙවත් ඩයග්‍රෑම් වල නැහැ. මේක තියෙන්නත් ඕන බැංක් සිස්ටම් එකේම තමයි. හරිද? එතකොට මේක වෙන්න ඕනේ. දැන් ලොගින් එකට වෙනකොට අනිවාර්යෙන් මේ දේ සිද්ධ වෙන්න ඕනේ. හරිද? අපි තුමු වැලිඩේට් වෙලත් හරියට ආවයි කියලා. username password හරි. එහෙමනම් මේකේ ඉන්ක්ලූඩ් එකක් විදිහට තමයි ඒක යන්න ඕන. online customer system එකට log වුණාට පස්සේ තමයි මේ SMS OTP කියන action එක සිද්ධ වෙන්නේ. එතකොට මේක scenario එකක්. log වෙනවා SMS OTP එකක් එනවා. යන එක මේක interaction diagrams කියලා જાතියක් තියෙනවා ඉස්සරහට අපිට කතා කරන්න. ඒ වලදී මේව වෙනස් වෙනවා. කොහෙන්ද SMS එක එන්නේ? කොහෙන්ද log වෙන්නේ? කවුද log වෙන්නේ? ඒවා එතනදී වෙනස් වෙනවා. නමුත් use case diagram එකේදී වෙනම දාන්නේ නැහැ. scenario එකට අදාළ path එක පැත්තට දානවා. හරිද? log වෙනවා. SMS OTP එක එනවා. හරිද? මොකද මේ වටේට ඉන්න actorsලා
හැමතිස්සෙම සිස්ටම් එක පාවිච්චි කරන end usersලා වෙන්නම ඕනේ. හරිද? ඒක නිසා මේ SMS OTP එක නිකන් ජෙනරේට් වෙන්නේ නැහැ නේ. ජෙනරේට් වෙන්න කවුරු හරි ඉනිෂියේට් කරන්න. ඒ කියන්නේ ඉනිෂියේටර්ස්ලා කියනවා. හරිද? පටන් ගන්න ඕනේ කවුරු හරි. පටන් ගන්නෙ කවුද? ඔන්ලයින් කස්ටමර්. හරිද? සිස්ටම් එක නිකන් තිබ්බයි කියලා SMS OTP යන්නේ නැහැ. ඒක යන්නේ කොහොමද? මෙන්න මේ පාත් එක යවුවොත් තමයි SMS OTP එක එන්නේ. හරිද? සිස්ටම් එකට ඕන විදිහට SMS OTP යවන්න බෑ. හරිද? සහ එතකොට දැන් ඔය වගේ දෙයක් තියෙනකොට තව ළමෙක්ට පැටලෙන්න පුළුවන් තැනක් තමයි මම තව ප්‍රශ්නයක් උත්තර දෙන්න මම ප්‍රශ්නයක් මම උත්තර දෙන්න මොකද වීඩියෝ වලින් කරන්න වෙන්නේ අපිට ළමෙක් අහන්න පුළුවන් හරි සර් කියනවා දැන් ඉනිෂියේටර් කෙනෙක් ඉන්නවා ඔන්ලයින් කස්ටමර් සිස්ටම් එකට ලොග් වුණොත් SMS OTP එක එනවා හරි දැන් එහෙනම් සර් කියන්න බලන්න සිස්ටම් එකකින් සතියකට සැරයක් නැත්නම් අපිට මාසයකට සැරයක් userට හරිද යවන්න ඕනේ යූසර්ගේ ට්‍රාන්සැක්ෂන්ස් හිස්ටරි එක නැත්නම් බ්‍රීෆ් එකක්. ඔයා මේ මාසෙ මෙච්චරක් පර්චේස් කරලා තියෙනවා. මෙච්චර ක්‍රෙඩිට් ප්‍රමාණයක් ඔයා අරන් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකේ. කියලා යවන්න ඕනේ. ඒක මාසෙකට සැරයක් වෙන්න ඕනේ. ඒක සිස්ටම් එකෙන් තමයි යවන්නේ. දැන් ඔක කොහෙටද දාන්නේ? ඔන්න ප්‍රශ්නේ. හරි. ඒකට උත්තරේ මේකයි. දැන් ඒක කෙරෙන්නේ ළමයි හරි සිස්ටම් එකේම අපි සිස්ටම් එක කියලා කිව්වට software එකේ කොටසක් නෙමෙයි ඒක. හරිද? අපේ කම්පියුටර්ස් දාලා ඒ කියන්නේ අපි දාන කම්පියුටර් එකේ මොකක් හරි හાર્ඩ්වෙයාර් වලට නම් මේක ඉන්ස්ටෝල් කරන්නේ. හරි ඉන්ස්ටෝල් කරන තැන හරිද? තියෙනවා ටයිමර් එකක්. ටයිමර් එකක්. හරිද? ඔයගොල්ලන්ට හાર્ඩ්වෙයාර් ගැන ඉගෙන ගන්නකොට බලන්න පුළුවන්. ඕනම සිස්ටම් එකක සර්වර් එක හරි කම්පියුටර් එක හරි මොබයිල් ෆෝන් එක හරි හැම තැනකම තියෙනවා හරිද ටයිමර් එකක්. ටයිම් එක බලන විදිහක් තියෙනවා. හරිද? එතකොට අර වගේ monthly weekly සිස්ටම් එකෙන් ජෙනරේට් කරන දේවල්. මොකද ඒවා කස්ටමර් එවල ඉනිෂියේට් කරන්නේ කස්ටමර් ඉල්ලන්නේ නැහැ මට monthly report එක දෙන්න, weekly report එක දෙන්න කියලා. ඒකට අපි දානවා ටයිමර් නැත්නම් ටයිම් කියලා. හරිද? ටයිම් කියලා දැම්මම ඇති. හරි. ටයිම් කියන එක ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? දැන් ඕගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්නම් මම. හරිද? මේ ටයිම් එකට අපිට බාර කරන්න පුළුවන්. හරිද? send monthly brief. හරි. හරි. ස්පෙලිංස් වැරදි නේ ඒක. BREI brief. හරි. send monthly brief කියන එක අපිට පුළුවන් ටයිම් එකට බාර කරන්න. හරිද? මේක සිස්ටම් එකේ ටයිමර් එකේ වැඩ. හරි සිස්ටම් එකේ ටයිමර් එකේ වැඩ. දැන් ඕගොල්ලෝ අනිත් පැත්තට මගෙන් දැන් ඔතන හිතන ළමයෙක් ඉන්නවා නම් හරි අපි හිතමු හිතන්න ප්‍රශ්න අහන ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයාට හිතන්න ඉඩ තියෙනවා හරි සර් එහෙනම් ටයිම් කියන එක ටයිමර් එක සිස්ටම් එකේ කොටසක් නෙමෙයිද කියලා. හරි ඒකටත් දැන් මම උත්තරේ දෙන්න යන්නේ. ටයිම් එක සිස්ටම් එකේ කොටස නැත්නම් අපේ හදන බැංක් සිස්ටම් එකේ කොටසක් නෙමෙයි. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා සිස්ටම් එකේ හાર્ඩ්වෙයාර් තියෙනවා මේ ටයිම් එක බලන්න. හරිද? හાર્ඩ්වෙයාර් නැත්නම් ඔන්ලයින් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි මේ ටයිම් එක ගන්න විදිහක් තියෙනවා. හරිද? එතකොට මේ ටයිම් එක කියන්නේ සිස්ටම් එකෙන් කන්ට්‍රෝල් කරන දෙයක් නෙමෙයි. ඒකට මම මෙහෙම අපි දැන් ටිකක් අන්ඩර්ස්ටෑන්ඩ් භාෂාවට යන්න කලින් අපි මෙන්න මෙහෙම හිතමු. හරිද? දැන් මිනිස්සු තමයි වෙලාව කියන එක හොයාගත්තේ. හරිද? වෙලාව හැදුවේ පැය 24 දැම්මේ මිනිස්සු. හරිද? දැන් ඊට පස්සේ
මිනිස්සු විසින් වෙලාව පාලනය කරාද නැත්නම් වෙලාව විසින් මිනිසුන්ව පාලනය කරනවා. හරිද? දැන් කල්පනා කරලා බලන්න. අපි තමයි පාන්දර 4:00 කියලා එකක් හැදුවේ. හරිද? දැන් එතකොට අපිට පුළුවන් ද අපිට කැමති විදිහට පාන්දර 4:00ක් හදාගන්න. බැ. හරිද? එතකොට ඒක අපේ සිස්ටම් එකෙන් නැත්නම් මිනිසුන්ගේ සිස්ටම් එකෙන් පිට තියෙන දෙයක්. හරිද? එතකොට ටයිම් එක කියන එක පිටින් තියෙන දෙයක්. පාන්දර 4:00 එනවා. ඒකට අපි නැත්නම් සිස්ටම් එක අනුගත වෙනවා. හරිද? එතකොට ටයිමර් එකෙන් තමයි කියන්නේ සිස්ටම් එක ඇතුලේ මෙන්න මේක ට්‍රිගර් කරන්න කියලා. ඒක ට්‍රිගර් කරන්න කියලා. හරිද? දැන් කල්පනා කරලා බලන්න. හරිද? සිස්ටම් එකේ තියෙනවා දවසේ අපි තුමු ATM සිස්ටම් එකක් කියලා. ATM එකක තියෙනවා රෑ 12ට සිස්ටම් එක ෂට් ඩවුන් වෙන්න ඕනේ. ආයි පාන්දර 3ට සිස්ටම් එක ඔන් වෙන්න ඕනේ. හරිද? දැන් මේ යූස් කේස් ඩයග්‍රෑම් එක දානවා නම් සිස්ටම් එක ඔන් කරන එකයි ඔෆ් කරන එකයි කවුද කරන්නේ? දැන් කියන්න කවුද ඇක්ටර් කියලා ළමෙක් මගෙන් අහන්න ඉඩ තියෙනවා. හරිද? මොකද කස්ටමර්ලා ඇවිල්ලා ඔක ඔන් කරලා ඔෆ් කරන්න යන්නෙත් නෑ. බැංක් ඔෆිසර්ස්ලා ඇවිල්ලා ඔෆ් කරලා ඔන් කරන්න යන්නෙත් නෑ. මැනේජර්ස්ලා ඇවිල්ලා කරන්න යන්නෙත් නෑ. කවුරුත් කරන්නේ ඒක සිස්ටම් එක ඔටෝමැටිකලි වෙන්නේ. දැන් ඒක කොහෙටද දාන්නේ? ඒක දාන්නේ ටයිම් එකට. හරිද? අපි හිතමු මේ ටයිම් එක ඕන මේ ටයිම් වෙනකොට අපිට ටයිම් එකම දාන්නත් පුළුවන්. හරිද? අපි දාමු 3 am කොලන් එක පුළුවන්ද දන්නේ නැහැ. බෑනේ කොලන් එක බෑ. මෙහෙම දාමු. හරිද? 3ට. හරිද? සිස්ටම් එක ඔන් කරා. පාන්දර 3ට මේක සිස්ටම් එක ඇතුලේ ටයිම් එකෙන් තමයි මේක කරන්නේ. හරිද? දැන් ආයෙත් ඔයගොල්ලෝ කියයි ඉතින් සිස්ටම් එකේ ඉන්න ටයිම් එක ඇතුලේ තියෙන සිස්ටම් එකේ ඉන්නේ මේ ටයිම් එකට මේක වෙන්න කියන කමාන්ඩ් එක තියෙන අපේ සොෆ්ට්වෙයාර් එක ඇතුලේනේ කියලා. හරි. එහෙම කියනවා නම් මම මේ කියන තර්කයටත් උත්තරයක් දෙන්න. ඔයගොල්ලෝ දැන් කියනවා නම් මේ අපි කෝඩ් කරලා දෙන බැංක් සිස්ටම් එකකින් තමයි ස්විච් ඔන් කරන්න කියලා. හරිද? ටයිම් එක පිට කෙනෙක් කියන්නේ සිස්ටම් එකට පිට කෙනෙක් නෙමෙයි කියලා කියනවා නම් මම කියන මෙන්න මෙහෙම දෙයක්. හරි. ඔයගොල්ලෝගේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරා. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා හරිද? ඔය සිස්ටම් ක්ලොක් එක රන් කරන හાર્ඩ්වෙයාර් කැලේ ටිකක් තියෙනවනේ. හරිද? ඒ ටික ගලවන්න. ඔයාලගේ කම්පියුටර් එකෙන් හරි නැත්නම් ATM මැෂින් එකෙන් හරි ඒ ටික ගලවනවා. දැන් වැඩ කරයිද සිස්ටම් එක? හරිද? දැන් වැඩ කරයිද සිස්ටම් එක? එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ විසින් ටයිම් එක පාලනය කරනවා නෙමෙයි සිස්ටම් එකේ ටයිමර් සිස්ටම් එකේ ලාද තියෙන කම්පියුටර් එකේ ටයිමර් එක විසින් සිස්ටම් එක ඇතුලේ ඇක්ෂන්ස් පාලනය කරනවා. හරිද? ඒ හાર્ඩ්වෙයාර් කැලේ එකකින් දෙන ටයිම් එක අනුව තමයි සිස්ටම් එකට කියන්නේ. හරිද? දැන් වෙලාව 3යි සිස්ටම් එක ඇතුළට සිස්ටම් එක කියන්නේ අපේ බැංක් සිස්ටම් එක කමාන්ඩ් එකක් දෙනවා. දැන් ඔයා මේක ටර්න් ඔන් කරගන්න. හරිද? 12යි දැන් සිස්ටම් එකට එයා කමාන්ඩ් එකක් දෙනවා. දැන් ඔෆ් කරන්න. ඒකට ඉනිෂিয়েට් කරන්නේ කවුද? සිස්ටම් ටයිමර් එක. නැත්නම් සිස්ටම් ටයිම් එක තමයි ඉනිෂিয়েට් කරන්නේ. ඒක නිසා හරිද අපිට ටයිම් කියලා දෙන්නත් පුළුවන්. හරිද? නැත්නම් වෙලාව හරියට දෙන්නත් පුළුවන්. නැත්නම් ඕන්න කියන්නේ ටයිම් එක 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 විදිහට දෙන්න පුළුවන්. මම යූස් කේස් ඩයග්‍රෑම්ස් කිහිපයක් ස්ටඩි කරා. ඒ වෙලේ එක එක විදිහට ටයිම් එක දීලා සමහරවිට මෝර්නින් කියලා දෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒක එච්චරම සුදුසු නැහැ. හරි. මොන දෙන්න පුළුවන් monthly. මෙහෙම දෙන්න පුළුවන්. හරි monthly. report එකක් generate කරා. එහෙම දෙන්න පුළුවන්. හරිද? දැන් ඒකට මම ඔයගලන්ට උත්තර දුන්නා. සිස්ටම් එකේම ඇක්ටර් කෙනෙක් වෙන්න බෑ. සිස්ටම් එකෙන් ට්‍රිගර් වෙනවා කියලා අපිට හිතෙන දේවල් හැම එකක්ම එක්ක ටයිම් එක මත යන්නේ.
එතකොට ටයිම් එක කියන එක සිස්ටම් එක ඇතුළේ තියෙන දෙයක් නෙමෙයි. සිස්ටම් එකට පිටින් ඉඳන් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන කෙනෙක් කියන එක ඔන්න පැහැදිලි කරලා දුන්නා. ඒත් ඔයගොල්ලන්ට ගම්ම වෙන්නේ නැත්නම් තව තර්ක තියෙනවා නම් අරන් ඉන්න අපි ඒවා ඩිස්කස් කරලා බලමු. දැන් අපි බලමු use case descriptions ගැන. දැන් use case diagram එක ඇඳලා පස්සේ මේ use case එකේ use cases ගැන අපි descriptions ලියනවා. මොකද දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කතා කරන දේවල් වල නම් අපිට අවබෝධයක් තියෙනවානේ. කියන්නේ දැන් login, validate, payment වගේ දේවල් ගැන අවබෝධයක් තියෙනවා. නමුත් ඒක හැමතැනටම එහෙම නැහැ. හරිද? ඕනම සිස්ටම් එකක් ලියන්න ගත්තට පස්සේ කම්පැනි එකේ විවිධාකාර දේවල් තියෙනවා. හරිද? ඒගොල්ලෝ විවිධ නම් වලින් හඳුන්වන දේවල් තියෙනවා. විවිධ actions තියෙනවා. හරිද? ඉතින් අනිත් එක දැන් payment කියන දේ වුණත් සමහර ලාවට තනින් තැනට ඒවා වෙනස්. සිද්ධ වෙන ආකාර වෙනස්. ඉතින් ඒක නිසා මේ use case අපි identify කරගත්තට පස්සේ මේවා ගැන වැඩි විස්තර අපි ලියන්න ඕනේ. මොකද use case diagram එක බෑනේ අපිට ඉස්සරහට අරන් යන්න. මේවා ගැන වැඩි විස්තර document කරලා තියන්න ඕනේ. විශේෂයෙන් දැන් development team එකක් වුණාට පස්සේ team එකේ කට්ටිය අලුතෙන් එන්න පුළුවන් නේ. ඉන්න කට්ටිය අයින් වෙලා අලුතෙන් එන්න පුළුවන්. ඉතින් වෙනස්කම් වෙන්න පුළුවන් team එක ඇතුලේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ දන්න agile process එකේදී උනත් හරි ඒ teams මාරු වෙනවා. හරිද? teams මාරු වෙනකොට අර process එකට බහින අනිත් කට්ටියට මේ descriptions වල හරි වැදගත්කමක් තියෙනවා. ඒගොල්ලෝ කියවලා තේරුම් ගන්න ඕනේ මේකෙන් කියන්නේ මෙන්න මේ දේ කියන එක. හරිද? මොකද එයා payment කියලා එක shop එකක අවබෝධ කරගත්තේ නෙමෙයි ඊළඟ shop එකේ payments වල තියෙන system එක. හරි. එතකොට මේ use case description එක අපි ලියනකොට මේ එක විදිහක් කියලා නැහැ මේ ඔයගොල්ලෝගේ reference book එකේ තියෙන එක විදිහක් ගැන. හරිද? විවිධාකාර reports වල විවිධ විදිහට තියෙනවා මේ descriptions. හරිද? මූලික විදිහ කියන්නේ basic level එකේ use case description එක ලියනවා නම් කොහොමද ලියන්නේ කියන එක තමයි මේක කතා කරන්නේ. මූලික වශයෙන් use case description එකේ කොටස් තුනක් මේගොල්ලෝ නම් කරන එකක් තමයි information වල overview එක. හරිද? use case information එක. ඊළඟට relationships. හරිද? use cases actors ලා අතර relationships සහ flow of events. දැන් බලමු මේකෙන් කරන්නේ මොනවද මේ කියන්නේ කියලා. හරිද? පළවෙනි එක තමයි overview of information වල මේකේ තියෙන්න ඕනේ දැන් overview of information කියන කොටසේදී මුලින්ම තියෙන්න ඕනේ දේ තමයි use case name එක. හරිද? එතකොට verb noun phrase එක use case name එක තියෙන්න ඕනේ. අනිත් එක තමයි use case ID එක ID number එක. හරි? අර database එක primary key දාලා තියෙනවා වගේ use case වලට ID දෙනවා. හරිද? එතකොට ඒවා අපිට ඉස්සරහට refer කරන්න ලේසි. විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ එක මම කතා කරා මුලදී මේ centralize කරලා තියෙනවා කියලා මේ. ඒ කියන්නේ මේ case tools පාවිච්චි කරන ඔක්කොම centralize වෙනවා. එතකොට use case ID එකක් තිබ්බට පස්සේ අපිට වෙන diagram එකක හරි ටග් ගාලා ID එක backtrack කරලා හොයන්න පුළුවන් මේ කොටස මොන use case එකට සම්බන්ධද කියන එක. එතකොට diagrams අතර අපි refer කරනකොට මේ reference ID එක නැත්නම් use case ID එක ප්‍රයෝජනවත් වෙනවා. හරිද? ඊළඟට තමයි use case type එක. එතකොට මේ type එක විදි දෙකකට classify කරනවා. එකක් තමයි overview or detail කියන එක සහ essential සහ real කියන එක. එතකොට මේකේ වැඩිපුර විස්තර ඔයගොල්ලෝ reference book එකේ බලන්න පුළුවන්. මම සරලව කිව්වොත් overview or detail කියන්නේ overview එක කියලා කියන්නේ මුලදී. හරිද? නිකන් සරලව අපි ගිහිල්ලා users ලත් එක්ක කතා කරාට පස්සේ කියන්නේ end users ලත් එක්ක අපි system එක ගැන discuss කරාට පස්සේ අපි system එකේ දල වශයෙන් overview එකක් ඇඳගන්නවා. overview කියලා කියනවා. හරිද? නමුත් ඒක මදි. හරිද? ඒගොල්ලෝ කියන දේවල් වලට ගොඩක් තව දේවල් ඇඩ් වෙන්න පුළුවන්. හරිද? සහ අපි සමහරලාට තේරුම් ගන්න දේවල් වලට ඒගොල්ලෝ තව දේවල් මීන් කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝට කියන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒතර overview level එකේ තියෙනවා කියලා කියන්නේ මූලික අවදි.
ඊට පස්සේ detail level එකට ගියාට පස්සේ use case type එකේ detail level එක යනවා කියන්නේ ටිකක් අර in detail ඒක අර එක කාමරයකට අපි මේ plan එක expand කරලා අපි ඒකේ විස්තර ගොඩක් ලියනවා වගේ detail level එකට යනවා. ඒ වගේම තව classification එකක් තමයි essential and real. essential කියලා කියන්නේ මූලික අවශ්‍යතා ටික. essential needs ටික විතරක් තියෙන use case diagram එකක නම් ඒ essential level එක තියෙනවා. හරිද? real කියලා කියන්නේ සියලුම දේවල් ටික ඇත්තටම system එකේ අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙන use case type එකකට තමයි අපි කියන්නේ real type එකේ යනවා කියලා. ඉතින් මේ ගැන වැඩි විස්තර ඔයගොල්ලන්ට reference book එකේ තියෙනවා සහ විභාගෙට ලොකු වැදගත්කමක් අවශ්‍ය වෙන්නේ නැති ඒ ටික. ඒක හින්දා මම ඒ ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. හරි. ඊළඟට ඊළඟ පොයින්ට් එක තමයි raw view එකේ තියෙන primary actor. හරිද? ඒ කියන්නේ මේක ට්‍රිගර් කරන්නේ කවුද? use case එක. හරි ට්‍රිගර් කරන්නේ කවුද? primary actor කියන එක තියෙන්න ඕනේ. කවුද මේක ට්‍රිගර් කරන්නේ මූලික වශයෙන්? ඊළඟට primary brief description එක. හරිද? primary purpose කියලා කියන්නේ primary actor ගේ primary purpose එක තියෙන්න ඕනේ කියන එකයි මෙතන අදහස් කරන්නේ. අපි ඒක බලමු මේ ඇඳලා තියෙන description එකක් අරගෙන ඊළඟට තියෙන brief description. ඒ කියන්නේ වාක්‍යයකින් දෙකකින් වගේ සරලව මේ use case එක ගැන පොඩි අපේ කමෙන්ට් එකක් වගේ දෙයක් එතනට ඇඩ් කරන්න පුළුවන්. දැන් බලමු එහෙමනම් තව එකක් තියෙනවා. ඊළඟ එක තමයි importance level. හරිද? දැන් අපි අහලා තියෙන දැන් විශේෂයෙන්ම ස්පයිරල් මොඩල් එක එහෙම ඩෙවලොප් කරනකොට හරිද? දැන් අපි හිතමු ඇඳුම් කඩයක් දාන්න. ඒගොල්ලෝ ඇඳුම් විකුණන්න ගන්න. හරිද? අපි හිතමු පොත්වල ලියගේ තමයි ඒගොල්ලෝ ඇඳුම් විකුණන්න ගන්න. හරිද? ඒගොල්ලන්ට ඉමීඩියට්ලිම සිස්ටම් එකක් ඕන කරනවා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ software company ගිහිල්ලා කියනවා අපිට අද හෙටම සිස්ටම් එක ඕනේ කියලා. හරිද? ඉතින් software company එක ඒ ඇඳුම් කඩේට මේ ටාගට් කරලා සිස්ටම් හදාගෙන තියන්නේ නැහනේ. හරි. ඒතකොට ඒගොල්ලෝ කියන හරි හරි ඒගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ මේන් ප්‍රයොරිටිස් ටික කියන්න. ඒ ටික අනුව අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඕන දේවල් ටික ඉස්සෙල්ලාම හදලා දෙන්න. හරිද? ඒ කියන්නේ පර්චේස් කරන එක, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් බාර ගන්න එක, ඒ වගේ දේවල් බැංකුවත් එක්ක සම්බන්ධ කරලා තියෙන ටික ඒ ටික ඉස්සෙල්ලාම හදලා දෙන්න. ඔයගොල්ලන්ට එතකොට ගනුදෙනුකරුවොත් එක්ක බැරේ කරගෙන යන්න පුළුවන්. හරි. ඒතර ප්‍රයොරිටි ලෙවල් එක ඒ වගේ යූස් කේසස් වල වැඩි. හරිද? ඊට පස්සේ දැන් අවසාන වශයෙන් අන්තිමට එන්න පුළුවන් විශේෂයෙන් ඔය කස්ටමර් මේ රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් සිස්ටම් එකකට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල්. හරි. ඒ කියන්නේ ඔය ඩිස්කවුන්ට්ස් දෙන ඒවා, ඔෆර්ස් දෙන ඒවා, එතකොට ලොයල්ටි බලන ඒවා, ලොයල්ටි මැනේජ්මන්ට්. හරි. ඔය වගේ දේවල් කරන ඒවා මූලිකම අවධිය අවශ්‍ය නැහැ. හරි. ඉතින් ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඒවා එච්චර අවශ්‍ය නැහැ. හරි. ඇඩ්වර්ටයිස්මන්ට් යවන ඒවා. ඉතින් එතකොට ඒ දේවල් ප්‍රයොරිටි ලිස්ට් එකේ අඩු නම්බර්ස් දෙන්නේ. ඒ ප්‍රයොරිටිස් කියන ඒවාත් අපිට කියන්න high, medium, low කියලා දෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් 0 ඉඳන් 5 වෙනකම්. හරිද? එතකොට high priority 5. චරම අවශ්‍ය නැති low priority 0 වගේ. දැන් එක වගේ දේවල්. හරිද? තිබ්බොත් හොඳයි වගේ දේවල්. ඒ වගේ අන්තිමටම තමයි low priority දේවල් සිස්ටම් එකට ඒගොල්ලෝ ඩෙලිවර් කරන්නේ. සිස්ටම් එකේ ඒවා ඩෙලිවර් කරන්නේ. ඉතින් මේ ඉම්පෝටන්ස් ලෙවල් එක මේ බේසික් ඕවර්විව් එකේදී ලියන්න ඕනේ. හරිද? ඊළඟට තමයි ස්ටේක් හෝල්ඩර්ස්ලා. ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ අපි කියන ඇල්ම ඇති පාර්ශව කියලා. ඇල්ම ඇති පාර්ශව. හරිද? එතකොට මේ යූස් කේස් එකත් එක්ක සම්බන්ධ වෙන අනිත් පාර්ශව කවුද? හරිද? ප්‍රයිමරි ඇක්ටර් කෙනෙක් වෙනම ඉන්නවා. නමුත් මේකත් එක්ක සිස්ටම් එකේ චේන්ජස් වෙන නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස්ලා අපි කියන්නේ මොන හරි දැන් අපි හිතමු පේෂන්ට් කෙනෙක් හරිද තමාගේ අපොයින්ට්මන්ට් එකක් චේන්ජ් කරනවා. හරිද? ඒක පේෂන්ට් තමයි ප්‍රයිමරි ඇක්ටර්. නමුත්
ડોක්ටර් කෙනෙකුගේ අපොයින්ට්මන්ට් ලිස්ට් එකට ඒක බලපාන. හරි. ඒ වගේ අර මේ සිස්ටම් එකේ චේන්ජස් මේ කිරීම තුලින් බලපෑමක් ඇති කරන ස්ටේක් හෝල්ඩර්ස්ලා. හරිද? මේක නිසා මේකට ඇල්මැති පාර්ශ්වය. දැන් අපි හිතමු ඔන්ලයින් කස්ටමර්ස්ලාට අපි ඔෆර් එකක් දෙනවා. හරිද? මේක දාන්නේ කවුද? මැනේජර්. ප්‍රයිමරි ඇක්ටර්. ඒක නිසා අනිත් අර ඉන්න මේ ඔන්ලයින් කස්ටමර්ස්ලාට මේ ඒකෙන් ඉෆෙක්ට් එකක් වෙනවා. ඒගොල්ලන්ට ඒක යවන්න ඕනේ. හරි. ඉතින් ඒ වගේ මේ ඇක්ෂන් එක නිසා බලපෑමක් වෙන පාර්ශ්වයට තමයි අපි කියන ඇල්මැති පාර්ශ්ව නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා. ඒකත් දාන්න ඕනේ. සහ අනිත් එක තමයි ස්ටේක් හෝල්ඩර්ස් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන එක තමයි ප්‍රයිමරි ඇක්ටර්. හරි ඒක පැහැදිලිනේ. හරි. ඊළඟට ට්‍රිගර් එක. ට්‍රිගර් කරනවා අපි කියන්නේ දැන් තුවක්කුව වුණත් අපි සිංහලෙන් කියන්නේ කොකා ගස්සනවා කියලා. කොකා ගස්සනවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රිගර් කරනවා කියලා. ට්‍රිගර් කරනවා කියලා කියන්නේ මේක පත්තු කරන්න හරිද හේතු වෙන කාරණය. හරිද යූස් කේස් එක පටන් ගන්න හේතු වෙන කාරණය තමයි අපි ට්‍රිගර් කියලා කියන්නේ. ට්‍රිගර් වෙන්නේ කොයි අවස්ථාවේද? මොනවා වුණාමද මේක වෙන්නේ? වගේ දේවල් මේ ඉන්ෆර්මේෂන් ඕවර්විව් එකට ඇඩ් කරනවා. හරිද? ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් මේකේ හදා ගන්නවා නම් ඔයගොල්ලෝ අර සිස්ටම් එකේ you can use case description කියලා දාගෙන ඊට පස්සේ ඒකේ පළවෙනි කොටස overview එක overview එකේ මොනවද points කියලා දාගත්තා නම් බොහොම ඇති. මෙච්චර details වලට යාමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයගොල්ලෝගේ අවබෝධය සඳහා තමයි මම මේ දේවල් ටික කියන්නේ. ඊළඟට ඒ trigger එක හරියට trigger වෙන දේවලුත් විදි දෙකකට තියෙන්න පුළුවන්. හරිද? එකක් තමයි external triggers. හරිද? අනිත් එක තමයි temporal triggers. දැන් external triggers කියලා කියන්නේ මේ ප්‍රධාන දේවල්. හරිද? උදාහරණයක් ඇටියට දැන් placing order, නැත්නම් purchasing, making the payment. හරිද? වගේ දේවල් external triggers කියලා සලකනවා. හරිද? පිටින් ඇවිල්ලා කරන ප්‍රධාන කාරණාව. හරිද? එතන temporal triggers කියලා කියන්නේ එක external trigger එකකින් ඉඳලා තවත් action එකකට trigger එකකට මාරු වෙනකොට ඒ අතරදි තියෙන use cases වල තමයි අපි කියන්නේ temporal trigger කියලා. හරි. උදාහරණයක් හැටියට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට දැන් අපි කාට හරි සමහර කියන්නේ තුමු මොබිටෙල් එකට ඩයලොග් හරි SLD හරි කෝල් කරාට පස්සේ හරිද මුලින්ම අපි කෝල් එක අරගෙන නම්බර් එකක් ඔබන්න තියෙනවා ලයින් එක එබුවට පස්සේ අර මේ පාරිභෝගික මොකද එක ගන්න කලින් සින්දුවක් ක්ලික් කරනවා සිස්ටම් එක මොකක් හරි සින්දුවක් යනවා ඔක පැය ගානක් තිස්සේ අහන් ඉන්න ඕනේ but temporal triggers හරිද අනිත් use case එකට මාරු වෙන්න කලින් තියෙන පොඩි temporal triggers හරි ඒතකොට සිස්ටම් එකට alert එකක් දෙන එක නැත්නම් confirmation message එකක් එවන එක හරි temporary පොඩි දේවල් හරි ප්‍රධාන දේ නෙමෙයි පොඩි දේවල් ඒක තමයි temporary triggers කියලා කියන්නේ. ඒතර අනිත් දේ තමයි external triggers. හරිද external කියලා කියන්නේ හේතුව පිටින් ඇවිල්ලා තමයි සිස්ටම් එක ඇතුළේ මේක trigger කරන්නේ. ඒකයි. හරිද? right. ඊළඟට අපි relationships වල යන්න කලින් මේ ටික පොඩ්ඩක් බලලා ඉමු. මොනවද මේ කිව්වේ කියන එක. දැන් ළමයි මෙන්න මේ තියෙනවා ඔයගොල්ලන්ට මේ reference book එකෙන් ගත්තේ මම. මේ තියෙන්නේ අර information level එකේ information overview level එකේ තියෙන use case description එක පොඩි අනුරුවක් වගේ දෙයක්. හරිද? දැන් මේකේ තියෙනවා use case name එක. අර අපි කිව්ව use case name එක make all patient appointment. හරිද? කියන්නේ old patient කියලා දාස් කරන්නේ already හිටපු patient කෙනෙක්. හරි? ඒක අනිත් පැත්තේ new patient අලුත් patient කෙනෙක් අලුතින් register වෙන කෙනෙක්. මේ old patient කෙනෙක්. එතකොට already registered patient කෙනෙක් appointment එකක් සම්බන්ධව. හරිද? appointment එකක් දාන්න යන්නේ. හරිද? ඒක use case name එක ඒක. එතකොට use case ID එක තමයි දෙක. importance level එක low. හරිද?
ඊළඟට primary actor old patient. මේ තමයි actor. හරිද? දැන් බලන්න දැන් අර මුලදී මම මේ වෙන්න බෑ කියලා කිව්ව දේ උනත් කල්පනා කරන්න. දැන් use case එකක් තියෙනවා. හරිද? සිස්ටම් එකක් හදන්න යනවා. ඒකේ primary actor කවුද? හදන්න යන සිස්ටම් එක. මාර ප්‍රශ්නයක් කියලානේ. ඒතර මේක අපිට දැන් primary actor දෙන්න පුළුවන් time එක. time එකෙන් තමයි ඒක control කරන්න කියන්නේ. හරිද? ඊළඟට use case type එක. හරිද? මේක දාලා තියෙන මේ detail කී use case diagram එක essential parts ටික තමයි තියෙන්නේ කියන එක තමයි මෙතන කියන්නේ. හරි. ඊළඟට stakeholders සහ ඒගොල්ලෝගේ interest. හරිද? එතකොට old patient. හරිද? මෙයා දැන් කිව්වනේ primary එකට අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ කියලා මේක ඇතුලේ. එතකොට old patient මෙයාගේ අවශ්‍යතා interest එක මොකද්ද? Want to make change or cancel an appointment. හරි? ඒකට ඊළඟ effect එක කියලා තමයි doctor want to ensure patient needs are met in a timely manner. එතන මේ use case එකට මේ දෙන්න සම්බන්ධයි. හරිද? trigger කරන්න old patient නමුත් doctorට ඒක බලපානවා. හරිද? then brief description එක දීලා තියෙනවා. This use case describe how we make appointments as well as changing or cancelling an appointment for a previously seen patient. හරිද? එතකොට බලන්න මේක ඇතුලේ කාරණා ගොඩක් තියෙනවානේ. හරි? right. ඒකයි මේක essential කියලා දාලා තියෙන්නේ ඒකයි. හරි? මොකද make all patient appointment එක දාන එක essential duty එකක්. හරි. ඊළඟට trigger වෙන අවස්ථාව. හරිද? Patient calls and asks for a new appointment or asks to cancel or change an existing appointment. හරි. මේක trigger වෙන්නේ මෙන්න මේ කියන අවස්ථාවේදී. ඊළඟට type එක temporary වැඩ නෙමෙයි. ඒක පිටින් ඇවිල්ලා කරන වැඩක්. අනිවාර්යෙන් මේක external. හරිද? ඊට අමතරව relationships ගැන අපි කතා කරා. මේ use case diagram එකේ තියෙන associative relations මොනවද? ඒතර associate තියෙනවා all patient කියන actor එක්ක. include වෙන ඒවා මොනවා හරි තියෙනවද? දැන් නම් මේකෙ මොකුත් නැහැ. හරිද? එතකොට extend වෙන ඒවා හරි අවශ්‍ය නම් මෙයාට පුළුවන් update කරන්න patient information. හරි. ඊළඟට තව පුළුවන් මෙයාට අප්ඩේට් කරන්න පුළුවන් කැමති නැහැ. ඊළඟට තමයි මේ ජෙනරලයිස් කරන එකේදී මේකට එන්න මම හිතන්නේ. ජෙනරලයිස් කරනදී manage appointments කියන එකට. හරිද? ඒතර manage appointments කියන එකේ එක කොටසක් තමයි old patient එයාගේ appointment එක මාරු කරන එක. මේක මම හිතන්නේ උඩ අපිට use case diagram එක තිබ්බා වගේ මම මතකයක් තියෙනවා. මේ ඔක්කොම activity diagrams අපි ලබන සතියේදී කතා කරමු. අමිතේ දැන් old patient හරි. එතකොට මේ old patient appointment කියන මෙන්න මේ use case එක ගැන තමයි අර විස්තර ඉලා තිබ්බේ. හරිද? extend කරලා තියෙනවා කැමති නම් update කරන්න පුළුවන් patient information. හරිද? මෙතනදී includes මොකුත් නැහැ. හරිද? generalize වෙලා තිනවා manage appointments කියන එකට. හරිද? එතකොට මේ manage appointments ගත්තට පස්සේ ඒක විදි දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි all patient ලා appointment change කරනවා සහ අලුත් patient කෙනෙක් විසින් අලුත් appointment එකක් place කරනවා. හරි නැත්නම් අලුත් එකක් දානවා. ඉතින් පරණ කෙනෙක් දාන්න පුළුවන් අලුත් කෙනෙක් දාන්න පුළුවන්. හරිද?
එතකොට අලුත් එක්කෙනෙක් අපොයින්ට්මන්ට් එක දානවා අනිවාර්යයෙන්ම ඒ patient ගේ ප්‍රොෆයිල් එක හදන්න ඕනේ. හැබැයි ඉතින් මේ දෙකම ජෙනරලයිස් කරලා තියෙන කොහෙටද? manage appointments වලට. හරි. ඉතින් ඒකයි අර use case diagram එක ගැන විස්තර descriptions කතා කරනකොට කොයි හරි. ඒ විස්තර කතා කරනකොට අපි ජෙනරලයිස් කරලා තිබ්බේ manage appointments කියන එකට ලිව්වේ. හරිද? ඒ තමයි relationships. හරි දැන් මේ ස්ට්‍රක්චර් එකටම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි ඔයගොල්ලෝ ඇත්ත රිපෝට්ස් අරන් බැලුවොත් මේ ස්ට්‍රක්චර් එකට නෙමෙයි තියෙන්නේ. සමහරවිට මේක එක තනි වගුවකට අරන් තියෙන්න පුළුවන්. හරි තනි ටේබල් එකකට විදිහට තියෙන්න පුළුවන්. හරි හැබැයි මේ කරුණු ටික මේ මූලිකව ඇතුළත් කරන්න ඕනේ. මේ හරි කොපි කොහොම කරත් මේ ටික තියෙන්න ඕනේ කියන එක තමයි අපි දැනගන්න ඕනේ කාරණාව. ඊළඟට මේ ෆ්ලෝස් ගැන කතා කරමු. ඊළඟට මේ තුන්වෙනි කොටස තමයි ළමයි මේ තියෙන මේ ෆ්ලෝස්. හරි ෆ්ලෝස් කියලා කියන්නේ ඒ යූස් කේස් ඩයග්‍රෑම් එකේ ඇක්ටිවිටි එක ඇතුලේ තියෙන වර්ක් ෆ්ලෝස්. හරිද? දැන් අපි ගත්තොත් එහෙම ලොගින් එකට. හරිද? ඒතකොට ලොගින් එක කරන්න පුළුවන් විදි. දැන් Windows ලොගින් එක ගත්තොත් එහෙම Windows වලට අපිට යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපිට පුළුවන් පින් එකකින් ලොග් වෙන්න. එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් එකෙන් පුළුවන්. ෆේස් රෙකග්නිෂන් එකෙන් පුළුවන්. සවුන්ඩ් රෙකග්නිෂන් පුළුවන්ද දන්නේ නැහැ. හරිද? ෆේස් රෙකග්නිෂන් පුළුවන්. ඔය වගේ දේවලින් අපිට Windows ප්‍රොෆයිල් අපේ මේ Microsoft අපේ account එකට log වෙන්න පුළුවන් Windows. ඒ වගේ දැන් සමහර use cases තියෙනවා ඒවා ඇතුලේ තියෙන work flows. අපි එක වචනෙන් දෙකකින් ලිව්වට ලොකු work flow එකක් ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ඒ work flows වලින් තමයි ළමයි ඇත්තටම අපි ඊළඟට කතා කරන්නේ activity diagrams වලට අදාළ activities ටික තෝරගන්න. දැන් manage appointments කියලානේ තිබ්බේ. හරි අපි බලමු ඒ ටික මම ඉස්සරහට පෙන්නන්න. එතන මේ work flows වර්ග තුනක් තියෙනවා. එකක් පළවෙනි එක තමයි normal flows. හරිද? normal flows කියලා කියන්නේ මේ use case එක execute වුණාම නැත්නම් trigger කරාට පස්සේ මේ ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන. ඊළඟ එක තමයි sub flows. හරි sub flows කියලා කියන්නේ දැන් trigger වෙනවා. හරිද? නමුත් එයාට options තියෙනවා. හරිද? එයාට එක්කෝ A කියන පාත් එකෙන් යන්න පුළුවන්, B කියන පාත් එකෙන් යන්න පුළුවන්, C කියන පාත් එකෙන් යන්න පුළුවන්, D කියන පාත් එකෙන් යන්න පුළුවන්. එකම දේ සිද්ධ වෙන වෙනස් ආකාර. හරියට නිකන් log වෙන සිස්ටම් එකක වගේ. හරිද? එකම දේ කරන්න පුළුවන් විවිධ ආකාර. හරිද? ඒක නිකන් අර අපි අර ප්‍රෝග්‍රෑමින් වල කතා කරන polymorphism වගේ. හරි. එකම දේ කරන්න පුළුවන් විවිධ ආකාර. අපි වලට කියනවා sub flows කියනවා. හරිද? එතකොට තුන්වෙනි එක තමයි alternative එහෙම නැත්නම් exceptional flows. හරිද? මේවට යන්නත් පුළුවන් නොයා ඉන්නත් පුළුවන්. යන්නත් පුළුවන් නොයා ඉන්නත්. අපි බලමු මොනවද මේ කියන්නේ examples උත් එක්ක. හරි. දැන් අරකින්ද කියන්නේ all patient appointments දාන්න යන කතන්දරේ. හරි. එතනදී මේකේ තියෙන normal flows ටික. බලමු පළවෙනි එක මොකද්ද කරන්න ඕනේ. Patient contacts the office regarding the appointment. The patient provides the receptionist with his or her name and address. If the patient information has changed, හරි කැමති නම් execute update information use case. හරිද? ඊළඟට if the patient payment arrangement has changed, execute the make payment arrangement use case. හරි. මේ ඔක්කොම alternative. හරි. හැබැයි මේ use case එකට මේක අදාළ නැහැ. හරි. මේවා extend කරලා යන්න පුළුවන් පිටට. හරි. 5
The receptionist asks patient if he or she would like to make new appointment, cancel an existing appointment, or change an existing appointment. හරිද? ඔන්න මෙතනදී දැන් රිසෙප්ෂනිස්ට් අහනවා මෙන්න මේ වලින් මොකක් හරි කරන්න ඕනද කියලා. හරිද? එතකොට තියෙනවා මෙන්න සබ් ක්ලෝස්. ඊට පස්සේ යන්න පුළුවන් සබ් ක්ලෝස්. හරිද? අවසාන වශයෙන් මෙයා ට්‍රාන්සැක්ෂන් රිසල්ට් එක දෙන්න ඕනේ මේක වුණා කියන එක. මෙතනට යන්න එයාට මේ බෝට්ටුවෙන් නැගලා යන්නත් පුළුවන්. නැත්නම් මේ බෝට්ටුවෙන් යන්නත් පුළුවන්. නැත්නම් මේ බෝට්ටුවෙන් යන්නත් පුළුවන්. ඒක සබ් ෆ්ලෝ 1 එක තමයි if the patient wants to make a new appointment. හරිද? New appointment subflow is performed. Subflow එකේ පළවෙනි එක තියෙනවා new appointment. ඒක වෙන්න ඕනේ කොහොමද? The receptionist asks the patient for possible appointment times. The receptionist matches the patient desired appointment time with available dates and times and schedules the new appointment. හරි. එහෙනම් ඒක යාට new appointment එකක් නම් ඕනේ. මේක අරන් බැලුව වෙලාව දුන්න සෙට් කරා result of transaction patient දුන්නා. provide කරා. හරිද? ඒතර මේ තමයි sub flows කියන්නේ. ඇතුලේ යන්න පුළුවන් sub flows. ඒතර ඒව ටිකක් දානවා. ඊළඟට මේ alternative නැත්නම් exceptional flows තමයි. හරිද? The receptionist proposed some alternative appointment times based on what is available in the appointment schedule. The patient chooses one of the proposed time or decides not to make an appointment. හරි? කැමති නම් මේවත් කරන්න පුළුවන්. හරි තමයි alternative නැත්නම් exceptional workflows කියලා කියන්නේ. හරිද? මේ පාත් එක අනිවාර්යෙන් යන්න ඕනේ. හරිද? ඒ යනකොට තියෙනවා සමහර තැන්වලදී sub workflows. හරිද? මේ තුනක් තියෙනවා. මේ තුන එකකින් යන්න පුළුවන්. ඊළඟ 6 වෙනි එකට යන්න ඕනේ. නමුත් ඒ අතරදී හරිද? alternative exception මේ workflows තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තුමු මෙයා පස්වෙනි එකේ normal workflow එකේ පස්වෙනි එකට ඇවිල්ලා එයා තෝරගන්නවා subflow 3 එක. If the patient want to change an existing appointment. තියෙන එකක් මාරු කරගන්න ඕනේ. හරිද? මේ appointment එක දාලා තියෙන්නේ සෙන්සුරාදා උදේ 9ට එනවා කියලා. දැන් මෙයාට ඒක change කරගන්න ඕනේ. change කරනවා නම් එයාට sub workflow එකට යන්න වෙනවා S3 කියන එකට. හරිද? receptionist perform S2. හරිද? cancel appointment subflow. හරි. The receptionist performs S1 new appointment subflow. හරි. මෙතන තියෙනවා බලන්න. alternatives වල S1 එකේ, ඒ කියන්නේ S1 මෙතන තියෙන්නේ number 2 වල 2 වල තියෙන මේක, ඒ කියන්නේ receptionist දැන් මේ කියන්නේ new appointment එක දාන අවස්ථාව, අලුත් appointment එකක් දාන අවස්ථාව. එතනදී receptionist matches the patient's desired appointment time with available dates and times and schedule a new appointment. ඒක කරන්න යනකොට alternative 1 සහ alternative 2 තියෙනවා. හරිද? alternative 1 එක තමයි the receptionist propose some alternative appointment times based on what available in the appointment schedule. හරිද? ඒතර කැමති නම් එයාට ඒක කරන්න පුළුවන්. හරිද? ඊළඟ දේ තමයි the patient chooses one of the proposed time or decides not to make an appointment. හරි. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ කියලා කාරණයක් නැහැ. අර කවුද රිසෙප්ෂනිස්ට් අනිවාර්යයෙන්ම සිස්ටම් එකකින් බලලා මේ තියෙන available times කියන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? මොකද මෙතන තියෙන සිස්ටම් එකෙන් බලලා මේ ටික patient ගේ time එක ඕකේ නම් accept කරන්න කියන එක. හරිද? ඒ සිස්ටම් එකෙන් බලලා propose කරන්න කියන්නේ දීලා බලන්න ඕනේ කියලා එකක් නීතියක් නැහැ. හරිද? ඒක නිසා තමයි ඒක alternative වෙලා තියෙන්නේ. කැමති නම් කරන්න පුළුවන්. හරිද? ඊළඟට patient අනිවාර්යයෙන්ම එයා දෙන වෙලාව ගන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? එයාට propose කරන time එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් නොගෙන ඉන්න පුළුවන්. ඒක alternatives exceptional. හරිද? ඉතින් ඕක තමයි කතන්දරේ මේ use case description එක ලියනකොට දැනගන්න ඕන කාරණා ටික. හරිද? ගොඩාක් detail වලට මම ගියා. හරිද? නමුත් එච්චර දුරට අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝගේ විභාගෙට හරිද? ප්‍රශ්නයක් මෙච්චර කල ඔයකින් ඔච්චර දුරට අහලා නැහැ.
හරි නිකන් දැනගන්න ඕන කාරණා ටික තමයි මම සමරි එකක් කිව්වොත් එහෙම. හරිද? use case description එකක් ගත්තට පස්සේ ඒ කොටස් තුනක් තියෙනවා. හරිද? ඒ කොටස් තුන තමයි එකක් තමයි information overview එක. කොයිද? හරිද? information overview එක. හරිද? ඊට පස්සේ ඒ relationships ටික ඒ use case එකත් එක්ක තියෙනවා. හරිද? අවසාන වශයෙන් ඒකේ ඇතුලේ තියෙන workflows ටික අඳින්නේ මොකටද? ඒකෙන් තමයි අපි activity diagrams වලට යන්නේ. හරි. ඉතින් activity diagrams අපි ඊළඟ දවසේ කතා කරාම ඔයගොල්ලන්ට තේරෙයි මේ workflows වල අවශ්‍යතාවය. right. හරි. ඒතකොට මේ තව විස්තර ගොඩාක් තියෙනවා. ඒ වුණත් එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට මේ තව examples තියෙනවා. හරි. apartment owner කෙනෙක් කරන්නේ මොකක්ද? maintain available rental unit information. හරි. මේවල දාලා තියෙනවා විස්තර. හරි. මේ වගේ examples ගොඩක් තියෙනවා. හරි use case diagram එකත් එක්ක කොහොමද මේ විස්තර ලියන්නේ අපි. හරි. මේව ඔයගොල්ලන්ට බලන්න පුළුවන් reference book එකේ තව වැඩිපුර කියවලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ normal flows, sub flows, alternative flows කියන මේ තව එකක් ගැන තියෙනවා. library card system එකක් ගැන. හරි. right. එහෙමනම් අද lesson එක මම මෙතනින් නවත්තනවා මේ වීඩියෝ lesson එක. අපි ඊළඟ දවසේ ආයෙ හම්බෙමු.